මේ වගේ දෙයකින් ජ්‍යාමිතියක් නිර්මාණය කරගන්න නැත්නම් ළමයින්ට අපිට කරන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්. මා ගරු සභාවට මේ පිළිබඳව මම කියන්නේ මේ අරමුණු පැහැදිලි කිරීම සඳහා කතා කරන ශෛලියක් තියෙන දැනට නිසං සතෙක් ඉන්නේද ඒ සතා ඒ ආකාරයේ කතා බහේ රිද්මයට ඒ අනුගත වෙනවා අනිවාර්යයෙන්. ඒ සඳහා මම කියන්නේ ළඟදී රූපවාහිනී වැඩසටහනක් පෙන්නුවා අලියේ ඉතාලි භාෂාව ඒ වචන කීපයක් කතා කරනවා. මම කියන්නේ ගරු සභාවයි වගේ පිළිගන්න ඇති. මම තව සිද්ධියක් කියන්නම් මේ නැටුම් වගේ කලාවක් එහෙම නැත්නම් සංගීත වගේ කලාවකට ඇඟේ රිද්මයක් එහෙම නැත්නම් අදාළ අනුගත වීමක් නැත්නම් ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ. මම උදාහරණයක් අහුණාසට මෙහෙම මෙසේ කිව්වොත් එහෙම. මම මෙහෙම කියන ගොඩක් වෙලාදී ඔය නැටුම් කලාවේ තියෙනවා ක්‍රමයක් තමයි සාසලි බර මේ සිරිලක දෙර්දි කලුව කුමරුවන් ඒක දන්නේ නැත්නම් සිරිලක සාසලි බර මේ සිරිල කලුව අන්න සයිලෙන්ට් පිටකයිනවා එන ඇඟේ තියෙනා වූ රිද්මය නියමානුකූලව තියෙනවා මේක. එහෙනම් අර සභාවට මේක අදහස් මම ඉදිරිපත් කරනවා අපේ මේ කර ක්‍රියා මොකක්ද? ජ්‍යාමිතික නිර්මාණ ළමේ අතර රිද්මය අවශ්‍ය මානසික පදනම අවශ්‍ය ඥානය මෙතන කොට නැති. මම හිතන්නේ අදාළ දාර්ශනිකව මතක අවශ්‍ය සම්බන්ධ කියන්න ඕනේ කියන්න ඕනේ. මෙතන ඔබතුමා දෙනෙක් ඉන්නේ. ඒ සඳහා මේ පදනම අපි අරන් දීලා තියෙනවා. ඒ පදනම. ඒ සඳහා මම මේක මගේ යුතුයකමක් කියන මගේ දයාබර ගුරුවරයාගේ සභාවට මට එන්නේ කියනවා විදේශගත වීම නිසා එන්න නොහැකි වුණා 23 වෙනිදා තමයි සභාව මට මේ ඉයාගන්න කිව්වේ විමාත්‍රි දවද්‍යස්තුමියට මම ඉලිබක් කරා 23 දිනකදී අපිට මේ ලෝකයේ ජ්‍යාමිති පදනම කරගත්තා වූ සොක්‍රටිස් දාර්ශනිකයා කිව්වේ පෘථිවිය භ්‍රමණය වන බව. අන්තිමේදී අධිකරණයේදී ඔහුට මරණීය දඬුවම වුණා ඒ යුගයේ කොට. මොකද ප්ලේටෝ අම්බරේට පත්නෝගේ ශිෂ්‍යවර ප්ලේටෝ තුවා මේ ජ්‍යාමිතිය නොදන්නා කිසිම කෙනෙකු මගේ නිවසට ඇතුළු වීම තහනම් කියලා අන්තිවාරයෙන් දැන්වීම පුරා ප්‍රකාශ කරලා තියෙනවා. ඒකයි කියන ඇත්තටම ඒකයි මේ ජ්‍යාමිතික දර්ශනය ඒකයි මේ පදනම. එහෙනම් මම බලනකොට ඇයි මම මේක මූලිකම අරමුණ ඒක සෙකින් මත අභිමතාර්ථයේ සම්මාස මණ්ඩලයේ සෙකින් මත විස්තර කරනවා. ඒකත් තමයි දයාබර ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙලෙක මේ මහන්සියක් ගන්නුනාට දකින්න ඇති පවකට සහ අඩිපෝදුව පමණක් උදව් කරගෙන මේක මේ අවට පරිසරයක් කෙසේ දක්වනවද? අවට පරිසරයක් කෙසේ දක්වනවද? අධ්‍යාපන න්‍යායන් කෙසේ දක්වනවද? අභිවුණ චින්තනය එහෙම නැත්නම් අධ්‍යාපන යන අභිවුණ චින්තනය අපි ගණිතයන් උදේට නැත්නම් වෙනත් අය කියන නිගාමී උද්ගාමී කියන නැත්නම් විද්‍යාත්මක චින්තනය කියන සමානයි භාවිත කරනවා. ඉතින් අපි භාවිත කරනවා අභිවුණ චින්තනය කියන අභිවුණ කියන්නේ විද්‍යාත්මක චින්තනයේ පදනම නැතුව පදනම ආන්දිද මම මේ නිර්මාණ පදනම ගාන්දීමේ ළමයි අන්නේ අරන් දීම ළමයාගේ කුසලතාවයේ ඇගීමක් පිළිබඳව සදා මම සමුන්නාන්සලා සභාවට සමුන්නාන්සලා මෙතන මම පැමිණියා ඒක මම ඉතා ගෞරවයෙන් හිතුවා. ඉතින් හෘදයට සාර්ථක මේ දරුවන් වෙනුවට රට වෙනුවට සමස්ත ලෝකෙ වෙනුවට සමුන්නාන්සලා මම ඉතා ඉද සාර්ථකව නැවත ගමනක් මට පිළිගන්න දරුණක් නැහැ සිළු දෙනා මම පිළිගන්නවා. ඒකයි මම අඩුපාඩුවක් ඇති සිද්ධ වුණා. ඊළඟ මම කතා කිරීම මම ඉතිය කරන්න මම ඉතා සරල සිද්ධියක් මම සමුන්නාන්සලා මේක මම අවධානයට ලක් කරනවා. දයාබර ගරු සභාවේ සියලු දෙනාම මැතිතුමන්ලාගෙන්ද මම මේවනේ කියන්නේ අපි පොඩි ටෙක්නික් එකක් වාස්තාව ඉගෙන ගන්න මම කියන්නේ මේකයි සමපාද ත්‍රිකෝණය කියන එක අපි පාසලදී උගන්වන දරුවනේ මේ සමපාද ත්‍රිකෝණය ඒක බලයෙන් බලයක් පීඩනයක් ඇති කිරීමක් ළමයිගේ මේ සමපාද ත්‍රිකෝණය කියලා ප්‍රායෝගිකව භාවිත කරන්නේ මේ ලෝකේ හැම සිද්ධාන්තයක්ම පරිසරයත් එක්ක යම් සම්බන්ධතාවයක් තියෙනවා. මේ පරිසරයෙන් මිදෙන්න නැහැ. පොල්ගෙඩියක තියෙනවා පොල් ගෙඩියේ ස්වභාවය යම් කරනවා එකක් හෝ දෙකක් හෝ මොනවා හරි යන සිදුරු තුනක් තියෙනවා. සිදුරු එකක් තියෙනවා. ඒකත් හරි ගණිත සම්බන්ධයි. ඒකෙන් මිදෙලා නැහැ. මම හිතන්නේ ඒක මගේ දයාබර ගුරුවරයාව ජයන්තුගේ මැතිතුමා මහාචාර්ය ජයන්තුගේ මැතිතුමාත් ඒක පැහැදිලිව දෙන්නලා තිබුණේ. එතුමාගේ පොත්වලත් ඒක සඳහන් කරලා තිබුණා. ඉතින් ඒකයි මම කියන්නේ මේ ළමයිගේ ඇගීම අන්නේ කරන්නා වූ ප්‍රායෝගික සිද්ධාන්තය මුලාතනින් කියන්නේ මේ ප්‍රායෝගික සිද්ධාන්තය ළමයිගේ කුසලතාවය ඇති කරන්න ඇගේ රිද්මය ඇති කරන්න ඒ කරපු දේ ඇගීම මට ඉතා සතුට ලක්වෙච්ච ජනතාවට ඒ සතුට ලබා දීම සඳහා මේ පරිශන අවස්ථාව ජනතාවට මුහු කිරීම සඳහා මම මේ තමුන්නාස්ලාගේ මෙතන මම අරුම් කරේ ඒක තමයි ප්‍රධාන අරමුණ වශයෙන් මම මෙතන තමුන්නාස්ලාගේ දෙනවා කතා කරලා තීර කරන්නේ ගොඩක් කෙලින්ම මේක අපි අවසන් කරනවා ඒ වගේම මේක තව අපි දකින්නා වූ පරීක්ෂණ අවස්ථාවන් පිළිබඳ මම අවස්ථාවේදී මම හිතන අපේ
අපි සියලු දෙනා මාත් එක්ක සාකච්ඡාවක් කරන්න මේ සභාවන් පොදුවේ භාවිත කරන්නේ අධ්‍යාපන න්‍යාය හා සම්බන්ධව මම සමුනාගතේ සියලු දෙනා මේක සාකච්ඡාවක් කරන්න කැමති වෙනවා. අපේ අධ්‍යාපන ශාස්ත්‍රයේ සියලු නිලධාරීන් මාත් එක්ක කතාවට සම්බන්ධ වෙන්න ඉදිරියේදී අපි ඒ කෙසේ වුණාද මේ මෙතේ වෙන්න බැරිද මේ සම්බන්ධතාවය පිළිබඳව කතා කරන්න ගරු සභාවේ මම ඉල්ලීමක් කරමින් මම නිහඬ වෙනවා. ඒ වගේම තව සමුනාගත තව පොඩ්ඩක් මම ඉල්ලන්න කරනවා. මෙතන මේ පොඩි අපිට ඩ්‍රාමා එකක් මේ නාට්‍යයක් වගේ ඉදිරිපත් කිරීමක් කරනවා. එතෙන්දී ඉදිරිපත් කරන්නේ ශෛලිය පොඩ්ඩක් වෙනස් කරනවා. මම ඉස්සරහම කලින් කියන්නේ මේකයි අපේ දරුවන්ට මේ දින 3ක් තුළදී පුහුණු වීමකට කටයුතු කරා. එතෙන්දී අපි මේ ඕනම දවසක දිනේ කිව්වට පස්සේ ඕන අවුරුදු දිනේ කියන්න ඕන නැහැ. අපි දවස කියනවා. මේ රූපවාහිනී මහා අරුබුදයකට ලක් වෙච්ච සිද්ධියක්. ඉතින් ඒගොල්ලන්ට මේ මම හිතන්නේ හරි අසංක හිටියාට කියන්නේ මහා මේ දේශ මේ මාධ්‍යවේදී හරි පුදුමේ කියලා. එයාට කියන්න බෑ. එයා පුදුමලස දැක්ක නාදී. මොකද අපිට පුදුම නෑ ඒක. ගරු සභාවට අපිට පුදුම නෑ. ඒක අභිදාස් රටදී. ඒක ගමනාන්තයක ඉදිරියට කරලා වෙනවා. මෙන්න මේවා නේ හදන්නේ. මේ ළමයි හදන්නේ මේ කුඩා දරුවෝ මේ හදලා වෙනවා. ඒ වගේ තව සිද්ධාන්ත කියනවා දාන ඒක සම්බන්ධව සහයෝග දෙන්න. ඒකේ ප්‍රශ්න අහන්න. අන්න එක කියලා ඉල්ලදී මම හිතා නිහඬ වෙනවා. සමුනාන්ත සියලු නාටකම් සින්දාගේ මම අවසර කරනවා. ඔබගේ ළමයාගේ නිවැරදි ගණිත සංකල්ප පදනම තුළින් අපොස සාමාන්‍ය පෙළ ගණිත ප්‍රශ්න වල පදනම නිවැරදිව දැකීමට හා පුරු කිරීමට ඉදිරි ඉලක්කය කරා නිවැරදිව යා හැකි පසුබිම ඇති කිරීමට මේ ප්‍රශ්න සමූහයෙන් උත්සාහ දරා ඇත. ඉතින් මේ සෑම කරුණක්ම අඩංගු කොට අප දුර්පියාණන් විසින් අනාගතයේ පිළිදෙන විදුමන් විසින් රචිත ග්‍රන්ථයේ උගුරු කර ඒ බාර ගන්නා ලෙස ගරු නිහාල් පෙරේරා කටයුතු ඔබට මෙම කලලයට පැමිණෙන ලෙස මාගේ බැතිවර ආරාධනා මේ අවස්ථාවේදී පුරේ සිටිනවා. එයාතුමාගේ ශිෂ්‍යයාට ඔහුගේම ශිෂ්‍යයාට මේ නානායකර කුටියන් ටීපද හරිව මහතා එසේ දකින්නට යන බව ඔබම ඉදිරිපත් කිරීමට මේ ආරාධනය නානායකර මහතාගේ අධ්‍යාපන සභාවේ පුරුද ගණිතයේ විශේෂ වැදගත් නේවරයේ මේ වගේම අධ්‍යාපන විෂය ධාරාවේ වැදගත් ස්ථානයක් තිබෙන විෂයක්. අපිට සාමාන්‍ය පෙළ අර විෂයන්ගේ මේ විෂයක් ගන්න. ඒ විෂය ධාරාවේ 76 අධ්‍යාපන සංස්කරණ සිවිල් ගැටලු විසඳීමට දක්වන උනන්දු සමාන්තරින් පිළිලා. මේ නිසා වෙලා තියෙන සත්වල විශේෂ සඳහා ගණිත විද්‍යාවේ ඉදිරිපත් වෙන දරුදරියන්ට සත්කලදී ඒ තමන්ගේ ගණිත ධාරාව නිසියාකාරව හදාරා ගන්න බැරි වෙලා හතරම වෙනවා තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා හැකියාවක් සහිත දක්ෂයන් නිර්මාණකරුවක් රට දී කිරීමට ලැබීමත් මම කියන්නේ වාසනාවක්. ඒ නිසා එතුමාට අපේ ගුරුතුමාණන් පිළිවත් වෙනවා මේ වගේ වැඩසටහනක් දරුවන් වෙනුවෙන් ඉදිරිපත් කිරීම නිසා. මගේ කතාවෙන් අවසන් කරනවා. අහන්නේ මානස ගැන කියනවා උනාත්ය කරයි මේ අපේ සෝලනවන් එසේනම් දේශපුරුෂ පොලිටිකල්ට සමස්ත සිතුගේ දායකත්වය ලැබෙච්ච මේ නාට්‍යාංගය දැන් කරලිය වෙනවා. Yeah.
දෙදා 6 සැප්තැම්බර් 15. අප්‍රේල් 5. itu dekat kawa dah saya kerja mana tahu dalam bahasa dah saya April pahak hari itu Juli Raspati hari ini juga ada apa අන්න ඒක මේ හරිනම් හරිය කියන සම්බන්ධ කරලා හැරපෙන්න එක අපි දුරකමක් ඒ සංවිධානය කරන එක. තව ප්‍රශ්නයක් අහන්න ඒක මම 17 දෙදීම හත කැල්කියුලේටර් එකක් ඉන්නම් ගහලා බලන්න. 17 7ෙන් බෙදන්න ඕන. 17 7ෙන් බෙදන්න ඕන. මේක ඉතින් කරගත්තා තියෙනවා. 17 7ෙන් බෙදන්න ඕන. 2.4 ඒ උත්තරේ හරි. ඒ උත්තරේ අපිට හරිද කියලා යන්නේ කියන්න බෑ. ඒක. ඒ හි වර්ගමූලය කියන මම හිතන දන්නව ගොඩතුන්ගේ ශිෂ්‍යයට යමු වෙන්නේ ගොඩක් 99 වර්ගමූලය කීයද නැත්නම් ළමයෙකුට ඔක එක සැරේ කියන්න බෑ ඒක එහා අරන් දක්වා සුළු කරලා කියනවා 42 වර්ගමූලය කීයද 50 වර්ගමූලය කීයද ඒ වගේ මම හිතන 100 දක්වා යන්න එපා 99ට අඩුයි මේගොල්ලෝ දැන් මේ 10 වෙනි ශ්‍රේණියේ ළමයෙකුට ඒකට ගැලපෙන ප්‍රශ්නයක් අහන්න ඒ වගේ සඳහන් ඒ වගේ සංඛ්‍යා අනන්ත දක්වා අහන්න ඒ ප්‍රශ්න මේ ඒගොල්ලෝ උත්තර දෙනවා පණේ වර්ගමූලය කියන එක දැන් තමුන්නාගේ දකින්න නැති රූපවාහිනියේ වර්ගමූලය කියන එක කරේ ගණිත ගුරුවරයෙක්. එයා පේරාදෙණියේ විශ්වවිද්‍යාලයේ බාහිර කතිකාචාර්යවරයෙක්. එයාලා එක පුදුම වුණා. එයා ගුරුවරයෙක් මේ සෙන්ට් ඇන්තනීස් විශ්වවිද්‍යාලයේ. ඉතින් එයා තමයි මේ ළමයි අද කරන්නේ. ඒක ළමයි කරමු අපි. ඒ නිසා තමුන්නාගේ ප්‍රශ්නයක් අහන කැල්කියුලේටර් එකක් තියෙනවා නම් ඒ වර්ගමූලයගේ කීයද කියලා. ඒක ඒගොල්ලෝ උත්තර දෙන්නේ. මේ වර්ගමූලය. වර්ගමූල 53. සභාවට පිටිබාන්න එපා ඒක සැක කියලා හිතනවනේ පිටිබාන්න එපා. කියන්නේ 7.2.8 යන දිවසේ යනවලු. අවුල් කරන්නේ ඊට පස්සේ ඒකවල වහන් තරාවක් කියන වහන් තරාවනේ වහනවා මොන හරි වේද දෙයක්. අපි උන ගණිතේ බලන කරන වහන් තරාවක් කියනවා. මිනිස්සු ඉන්න කොට ඔක්කොම වහනවා. ඒක වෙන ඉරිවලින් වහන වෙන දෙයක් පේනවා අපි. නම් මේ ඉරි ගහන එක. මේකට කියන වහන් තරාවක් කියන්නේ ශෛලයේ වහන මෙතන තියෙන මොකද උදේ පේනවා. ඒක නිර්මාදානේ මේවා මේ සතුන් ඉන්නවා. ගොදුරු මේ හැක් ගන්න මේ වෙන මල් විදිහට ඉන්නවා. ඒක ඉන්නවා. ඉතින් අපිට මේ ක්‍රියාවලිය වෙනවා අපි වහනවා. මේ ඉන්න තියෙන සම්පූර්ණ නෙමෙයි මේ මලක් වෙන්නේ නේද? ඒ වගේ සාමාන්‍යයෙන් අපි දාන්නේ
ඉතින් අපි මේක තියෙන්නේ නෝ මෙතන ක්‍රියාවලිය. මොකද මේ හැබෑවට කියන්නේ මේ කෝණ දෙකක්ම කියන එකට මේ සමච්ඡේදනය කරපු සිද්ධියක්. කෝණ දෙක සමච්ඡේදනය කරනවා. ඒක අපි වහන්තරා වගේ වහලා පෙන්නනවා මේ තියෙන්නේ වෙනයි පේන්නේ වෙන දෙයක් නෝ හැබෑ ගණිත සම්බන්ධයක් එතන තියෙනවා. ඒ වගේ එකක් එතන පෙන්නන්න. ලක්ෂණී
සුදු අඳින්නේ සරල රේඛා දෙක. කොහොමද අඳින්නේ කියන්නේ බලන්න අපි. සෙන්ටිමීටරේ ගන්න. දැන් ඔය අඳින්නේ පරතරේ ගන්නවා. රේඛාවල සෙන්ටිමීටර ප්‍රමාණයක් තියෙනවා. ඔච්චර රේඛාලයක් හරි Dulu, lihat apa sedang udah? Paling. Anin. निर्माण පුළුවන්. වෘත්තය හඳුනන්න දැන් මේක වෘත්තය. නේ? වෘත්තය. මේ වෘත්තය අඳින්නේ මේ කවකටුව තියෙන මේ තමයි ආරයි. හරිද? මේක තව එක හොඳයි වලක් දැක්කා. දැන් මේ නිර්මාණය කොහොමද ඔයා මේ නිර්මාණය කළේ බලන්න පැහැදිලි කරන්න බලන්න නිර්මාණය කරපු ආකාරය. ඉස්සෙල්ලාම මේ සමචතුරස්‍රයක් අරගෙන අඩිකෝත තියලා සෙන්ටිමීටරෙන් සෙන්ටිමීටරයට තිත් තියලා ඒක මේ අතටයි මේක මේ අතටයි යා කරනවා.
ඉන් පස්සේ මේ පුළුවන් නම් මෙහෙම ඉරක් ඇඳලා ඉරිත් ගහන්න පුළුවන්. සරල රේඛා. ඔව් සරල රේඛා. ඉන් පස්සේ ආයි ලොකු සමචතුරස්‍රයක් ඇඳලා ඉරි මේ පැත්තට යා කරලා අනිත් පැත්තෙනුත් මේ පැත්තට යා කරලා මේ වගේ එකක් හදාගෙන ත්‍රිකෝණයක් අරගෙන පහන් දැල්ලක් වගේ එක පැත්තක් මේ පැත්තට යා කරලා අනිත් පැත්තත් මේ පැත්තට යා කරලා මේකත් ඒ වගේ කරලා තමයි මේක මං හැදුවේ. හරි. දැන් මේ හැම සරල රේඛා තමයි ගන්නෙ. ඔව්. බොම් ඈ. මොකද ඉස්සෙල්ලාම ඇදලා තියෙන සරල රේඛා සමචතුරස්‍රය. සමචතුරස්‍රයෙන් මැන්නද බලන්න පොඩ්ඩක් ඇදලා පෙන්නන්නකෝ. මානේ ඉදිරිපත් කරන ආකාරය පැහැදිලි කරන්න බලන්න. දැන් ඉස්සෙල්ලා මේකෙන් ඉරක් ඇඳ ගන්නවා මෙහෙම. සෙන්ටිමීටර් 7ක් විතර ඇඳ ගන්නවා. ඊට පස්සේ මෙතනිමුත් 7 බෙදන්න පුළුවන් 3.5ක් විතර. ඒ කියන්නේ මැද හොයාගන්න. ඔව්. හොඳයි. හරි දැන් විස්තර කරමින් අඳින්න. දැන් අපි දැන් මේ සෙන්ටිමීටර් භාගෙන් චිත් තියාගෙන යන්න ඕනේ. භාගෙන් භාගේ චිත් ලකුණු කරගන්න. හරි ඊට පස්සේ මොකද කරන්නේ? මේ පැත්තේ එහෙම වගේ මේ භාගෙන් භාගේ චිත් තියාගන්න. සර් රේඛා දෙකම භාගෙන් භාගේ ලකුණු කරගන්න. මේකයි මේ මෙතන තියෙන එකයි මෙහෙම යා කරන්න ඕනේ මෙහෙම. ඒ කියන්නේ මුල ලක්ෂය යග ලක්ෂය යා කරනවා. ඔව්. මොනවද සරල රේඛා ඛණ්ඩ? ඔව්. දැන් මෙතනින් මේ වගේ මේ ඉරක් යද ගන්න ඕනේ මේ සමනලයාව. දැන් ওই නිර්මාණයට අමතරව වෙනත් නිර්මාණ වලට කරන්න පුළුවන්ද? පුළුවන්. ඕන නිර්මාණයක් කරන්න පුළුවන්. බොහොම ස්තුතියි ඈ. බොහොම හොඳයි. තපුල පාත් කරමු. මෙන්න මෙයා දෙන්න මෙයා මේ දෙවෙනි ස්ථානේ. apa jangan dah මේ වැඩසටහනේ ප්‍රධානම අරමුණ තමයි අපේ ශ්‍රී ලංකාවේ ගණිතය 60ක් පමණ අසමත් වෙනවා. අනික ජ්‍යාමිතිය කියන විෂයෙන් ළමයි ඈත් වෙනවා. ජ්‍යාමිතිය අමාරුම විෂයක් බවට පරිවර්තන වෙනවා. ඒ නිසා ජ්‍යාමිතිය අපි පොඩි නිර්මාණ පදනමකින් නැත්නම් ළමයාගේ මේ ජ්‍යාමිතියන්ගේ රිද්මය ඇති කිරීම සඳහා මේ අපි මේ කලාත්මක නිර්මාණ අපි මේ කරනවා. ඒ කියන්නේ අපි දැන් ගත්තොත් එහෙම වෘත්ත ඛණ්ඩය කියන එක ළමයෙක් අතර වෘත්ත ඛණ්ඩය කියන එක ළමයින්ට හරි අපහසු වෘත්ත ඛණ්ඩය කියන එක ඒ තුලින් අපි විශේෂ නිර්මාණයක් කරනවා. ඒ ළමයා දකින්න එක මේ හරි විශේෂ රූප සටහනක් ලෙස ඒක දකින්නේ වෘත්ත ඛණ්ඩයේ කේන්ද්‍ර ඛණ්ඩය. දැන් මේ කේන්ද්‍ර ඛණ්ඩය කියන එක මේකේ මේ කේන්ද්‍ර ඛණ්ඩයෙන් ළමයා නිර්මාණයක් අඳිනවා. මේ කේන්ද්‍රයෙන් අඳින නිර්මාණය. ඒතර ළමයා මේ කේන්ද්‍ර ඛණ්ඩය කියන එක කුසලතාවය ලබා ගන්නවා. ඊළඟට මේ සියලුම රේඛා වලින් ළමයි මේ ලස්සන නිර්මාණයක් කරනවා. ඒ කියන්නේ දැන් මේක සමනලයක් නිර්මාණය කරනවා. මේ රේඛා සම්බන්ධ කරලා ළමෙක් හැම දෙයක්ම මලක් ලෙස දකින්නේ. කේන්ද්‍ර ඛණ්ඩය, වෘත්ත ඛණ්ඩය හැම එකක්ම. ඒ කියන්නේ සෞන්දර්යාත්මක ගතියක් ලබා දෙනවා. ඒකෙන් මේ ළමයා මේ ගණිත කුසලතාවයට මේ ගණිත විෂයට ආස වෙනවා. ගණිත විෂයට නම්මිය වෙනවා. ඒ තුලින් අපි විෂයකරණු කරා යනවා. මේ විෂයකරණු කරා යන එකේ සියලුම දැන් කේන්ද්‍ර ඛණ්ඩ සමානයි. එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ සමානයි. හරිද? මේ එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ සමානයි කියන එක ළමයා ප්‍රායෝගිකව දකිනවා. ළමයා ප්‍රායෝගිකව දකින කෙනා වෘත්තයේ කෝණ ටික ඇඳලා ළමයා දකිනවා අනිවාර්යයෙන් මේ කෝණ ටික ඔක්කොම සමානයි කියලා. ඒක ළමයා අපි බලෙන් ආරෝපණය කරන්නේ එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ සමානයි කියලා. අර්ධ වෘත්තයේ කෝණ අංශක 90 හෝ ඍජු කෝණය කියන එක ළමයා ප්‍රායෝගිකව දකිනවා. එතකොට අද දකින සමාජයේ තියෙනා මේ වියුක්ති චින්තනයේ ගණිතය කියන එක ළමයෙකුට කිව්වොත් මේ රේඛාවක හෝ යම් දුරක 4න් 3ක් පෙන්වන්නේ කොහොම කියා ගන්න බෑ. ඒ කුසලතාවය පවා ළමයි ප්‍රායෝගිකව මේක ලබනවා. ඉතින් මේ තුලින් අපි විෂයකරණු දක්වා මේ දිගින් දිගටම කටයුතු කරනවා. මේක තමයි ප්‍රධානම අරමුණ. විෂයකරණු මේක සාර්ථක කර ගැනීමට සහ අපේ මේ ජ්‍යාමිතිය කියන්නේ පොළොව මැනීමේ ශිල්ප ක්‍රමයක්.
ඒ නිසා විශාල ශිල්ප ක්‍රම විද්‍යුත් චින්ත්‍රකමක්. හරි අමාරු ගැඹුරු දෙයක්. ඒ නිසා මේක සරලව මලක් ලෙස సౌందర్యාත්මක ලෙස අපි ඒ විශේෂ කරා යෑමට මේ එක පදනමක් කියන එකයි මම තමුන්නාසල මේ කියන්න තියෙන්නේ. හරි. මේ අපි මේක දකිනවා එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ සමාන කියන එක ළමයා సౌందర్యාත්මකව දකින්න මෙන්න මේ ආකාරයට. ඒ කියන්නේ එකම ඛණ්ඩයේ කෝණ සමානයි. මේ කෝණ ඔක්කොම සමානයි කියලා ළමයා දකිනවා. ඒමගින් ළමෙක් මේ ලස්සන නිර්මාණයක් කරනවා. මේ ලස්සන සතෙක් ඇඳලා පෙන්නනවා මෙයා. මෙයා දකිනවා සබහා දහමේ තියෙන සතෙක් ආකාරයට දකිනවා. මේ එක නිර්මාණයක් මේක. ඊළඟ එක මේක ඊළඟට දැන් මේක තව එකක් තමයි සියලුම මේ ජ්‍යාමිතික රේඛා ඇඳීමේදී ළමයා එක එක හරි අපහසු තත්ත්වයකටපත් වෙනවා. සමහර වෙලාවට හිතා ගන්න බෑ ළමයාට. නෝ ළමයා අපූර්වට හසුරවන ළමගේ චින්තනය අපූර්වට කරනවා. සියලුම රේඛාවලින් මේ නැට්ටු එක හදලා මේ නැට්ටු මේ නිර්මාණයක් මෙතන හදලා දෙනවා. ඒ ළමයාගේ මේ චින්තනය හසුරවා ගැනීම සඳහා මේ ක්‍රමයේ මේ තික්තුරුට මේ විද්‍යුත් චින්තනය ළමයා භාවිත කරනවා කියන එක. ළමයාට ඕන දෙයක් කරන්න පුළුවන් කියන එක සබහාදාම දකින්න මේ ආකාරයන් කියන එක මේක අපහසු දෙයක් නෙවෙයි ලේසි දෙයක් කියලා. ඉතා ළමයා මේ సౌందర్యාත්මක පරිසර ලෙස මේක දකිනවා. කේන්ද්‍ර ඛණ්ඩය කියන එක අපි ඉගෙනීමට පාවජනය කරනවා. එතන කේන්ද්‍ර ඛණ්ඩයක් මේ කේන්ද්‍ර සම්බන්ධ කරලා අඳින වෘත්තයෙන් කැලේ කියනවා කේන්ද්‍ර ඛණ්ඩය. ඒකෙන් ළමයි సౌందర్యාත්මක දෙයක් දකිනවා. ළමයි නිකන් අර්බුද නිර්මාණය මේ సౌందర్య හරි සමීප තමන්ගේ ශරීරයට මේ ගොඩාක් සමීප නිර්මාණයක් යා කරගන්නවා. ඒ නිසා මේවා සියල්ලම ළමයාට අලුතෙන් ආරෝප කරපු නෙමෙයි ළමයිගේ ඇඟෙන් එන රිද්මානුකූලව సౌందర్యාත්මකව මේ දේ ළමයා ගොඩ කරගන්නවා. ගොඩනගා ගන්නවා. ජ්‍යාමිතිය චින්තනයේ නිවැරදිව කරා යෑමට හැකි වන ආකාරයෙන් තමයි මේක කරගෙන යෑම සඳහා පහසු කර ගැනීම තමයි මේ අපේ මේ වැඩසටහනේ ප්‍රධානම අරමුණ. ජ්‍යාමිතියේ සෑම කොටසක්ම අපි සෞන්දර්යාත්මක බලලා ඒ කොටස අපි හැමෝම ආසාවෙන් ඒක නිර්මාණය කරනවා. අපි දකින්න ඒක හුඟක් සෞන්දර්යාත්මකව ඒක අපි හැමෝටම කරන්න පුළුවන් දෙයක් කියලා. ඒවා ආසාවෙන් නිර්මාණය කරන්න පුළුවන්. ඒ නිසායි මොකද ඒවා සෞන්දර්යාත්මක අපි හැමෝටම බලන්න පුළුවන්. පුංචි හැම ළමයෙක්ටම ලොකු කුඩා ભેදයකින් තොරව ඒක හැමෝටම ආසාවෙන් නිර්මාණය කරන්න පුළුවන් දකින්න පුළුවන් දෙයක් තමයි මේ ජ්‍යාමිතිය. අපිට දැන් ජ්‍යාමිතිය කියන්නේ මේ ගොඩාක් අයට අමාරු වගේ තියෙන එකක්. ඒත් මේ අපිට සෞන්දර්යාත්මකව ඒක හරිම ලේසියට අපිට කරන්න පුළුවන්. අනික අපිට ඒක වයස් ભેදයකින් තොරව මේ ඒක කරන්න පුළුවන්. ඒක ඊට ආසාවෙන් කරන්න පුළුවන් එක. ජ්‍යාමිතිය කියන්නේ සමහර ළමයි කියන ඇත්තට අමාරු දෙයක් කියලා එනවා. ජ්‍යාමිතිය ඉතාමත් ලේසි. අපිට සර් කියලා දෙන විදිහට කව කට්ට අඩිඩුළු භාවිතෙන් අපි ලස්සනට කරගෙන යනවා. එක අපිට ඒ නිසා ඒක අමාරු නෑ. හරි ආසාවෙන් අපි ඒක කරගෙන යනවා. දෙසැම්බර් 12 දෙසැම්බර් 12 අඟහරුවාදා 2006 ජනවාරි 10 වෙනිදා අවුරුදු දවසක්. අඟහරුවාදා මට කියන්නේ 2006 අප්‍රේල් 25 වෙනිදා කවදා දවසද? 2006 අප්‍රේල් 25. අඟහරුවාදා 2006 නොවැම්බර් 5 වෙනිදා කවදා දවසද? නොවැම්බර් 5. ඉරිදා හරියන්
මාස 9 ආයෙනවා. මේ